ආයිබෝවන් දුවේ පුතේ උසස් පෙළ රසායන විද්‍යා විෂය යටතේ වන සාමාන්‍ය රසායනය ඒකකය පුනරීක්ෂණය කරන දෙවෙනි අභ්‍යාසයටයි අපි අද පිවිසිලා ඉන්නේ. එතකොට පළවෙනි පාඩමෙන් මම පැහැදිලි කළා සාමාන්‍ය රසායනයට අදාළ වැදගත් සංකල්ප රාශියක්. ඉතින් එම පාඩම ඔබ අධ්‍යයනය කරන්න ඇති. ඉතින් අද මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විභාගයේ රචනා කොටසට අයිති ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ සඳහන් වන විශේෂයෙන්ම ලුයිස් ව්‍යුහ පිළිබඳ ගැටලු කීපයක් ඔබට විසඳීමට පහසු මාර්ගයක් පෙන්වලා දෙන්නයි. එතකොට මේ ලුයිස් ව්‍යුහයක් අපි නිරූපණය කරන්නේ කොහොමද? ලුයිස් ව්‍යුහයක පරමාණු අසල අපිට තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කෙටි ඉරකින් දක්වනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තිත් යුගලයකින් දක්වනවා. එතකොට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියලා කියන්නේ බන්ධන සෑදීමට සහභාගී වන්නේ නැති ඉලෙක්ට්‍රෝන. දැන් මේ ලුයිස් ව්‍යුහයක් ඇන්දහම අපිට මේ ලුයිස් ව්‍යුහයට අදාළව තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහ කීපයක් අඳින්න පුළුවන්. ඒ සම්ප්‍රයුක්ත කිහිපය ඇඳලා අපි කොහොමද බලන්නේ ස්ථායි ව්‍යුහයක ලක්ෂණ මොනවද කියලා. ආරෝපණ ව්‍යාප්තිය අඩු නම් අපිට කියන්න පුළුවන් ඒක ස්ථායි ව්‍යුහයක් කියලා. ඒ වගේම විද්‍යුත් ඍණ පරමාණුවක් මත ඍණාරෝපණය පැවතීමත් අපිට ස්ථායි ව්‍යුහයක් කියලා හඳුනා ගන්න පුළුවන්. තවත් එකක් තමයි විද්‍යුත් ධන පරමාණුවක් මත ධන ආරෝපණය පැවතීම. ඒ වගේම ප්‍රතිවිරුද්ධ ආරෝපණ දෙකක් එක ළඟ පිහිටීමත් ස්ථායි ව්‍යුහයක ලක්ෂණයක්. එතකොට ඒ ලක්ෂණ වලින් ඔබට හඳුනා ගන්න පුළුවන් ස්ථායි ව්‍යුහය කුමක්ද කියලා. එහෙමනම් අපි බලමු අස්ථායි ව්‍යුහයක් නම්. අස්ථායි ව්‍යුහයක් නම් ආරෝපණ ව්‍යාප්තිය වැඩි. එතකොට ඒ අස්ථායි ව්‍යුහයක විද්‍යුත් ඍණ පරමාණුව මත ධන ආරෝපණය පිහිටනවා. විද්‍යුත් ධන ආරෝපණය මත ඍණ ආරෝපණය පිහිටනවා. ඒ වගේම බලන්න සමාන ආරෝපණ එක ළඟ පිහිටීමත් අස්ථායි ව්‍යුහයක ලක්ෂණයක්. හොඳයි අපි මේ කරුණු ටික සැලකිල්ලට අරගෙන අපි බලමු ලුයිස් ව්‍යුහ සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට කොහොමද පිළිතුරු සොයන්නේ කියලා. හොඳයි මේ පළවෙනි ප්‍රශ්නයේ සඳහන් වෙලා තියෙන හයිඩ්‍රොසයනික් අම්ලය. දැන් මෙතන සැකිල්ල දීලා තියෙනවා. මධ්‍ය පරමාණු එකකට වඩා වැඩියෙන් තියෙන ව්‍යුහ සඳහා සැකිල්ල විභාග ප්‍රශ්න පත්‍රයේම සඳහන් කරලා තියෙනවා. දැන් මේ සැකිල්ල දුන්නට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ මේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන ටික ගණනය කිරීම. ඒක මේ විදිහට අපි සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන ටික ගණනය කරලා තියෙනවා. හයිඩ්‍රජන් වල 1යි, ඔක්සිජන් වල 6යි, කාබන් වල 4යි, නයිට්‍රජන් වල 5යි. එකතුව 16යි. ඔය ඉලෙක්ට්‍රෝන 16 කියලා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම මේ ව්‍යුහය වටා ව්‍යාප්ත කළ යුතු මුළු ඉලෙක්ට්‍රෝන ගාන. දැනටමත් අපි හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර, ඔක්සිජන් හා කාබන් අතර, කාබන් හා නයිට්‍රජන් අතර බන්ධන දක්වලා තියෙනවා. එහෙමනම් එතන බන්ධන 3ක් තියෙනවා. බන්ධන 3ක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 6ක්. ඒ 6 අපි අර 16න් අඩු කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා ඉලෙක්ට්‍රෝන 10ක්. දැන් ඔය ඉලෙක්ට්‍රෝන 10 තමයි අපි මේ අණුවේ පරමාණු වටා ව්‍යාප්ත කළ යුතු වන්නේ. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන 10 අපි දෙකෙන් බෙදලා ගන්නවා. එතකොට අපිට එනවා ඉලෙක්ට්‍රෝන යුගල් 5ක්. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල් 5 අපි මේ පරමාණු වටා කොහොමද ව්‍යාප්ත කරන්න ඕනේ කියලා අපි බලමු. දැන් අපිට මේ ඉලෙක්ට්‍රෝන යුගල් 5 ඉස්සෙල්ලාම අපි මේ පරමාණු 4 ගැන සලකනකොට හයිඩ්‍රජන් වටා වෙන ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ නැහැ.
ඊළඟට මේ ව්‍යුහයක ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත කරනකොට අග්‍රස්ත පරමාණු වලට තමයි මුලින්ම ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත කරන්න ඕනේ. ඒකම ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත කිරීමේදී තවත් වැදගත් දෙයක් තමයි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට තමයි අපි මුලින්ම අවශ්‍ය තැන්වලට ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත කරන්නේ. ඒ අනුව අපිට මෙන්න මේ අග්‍රස්ත නයිට්‍රජන් පරමාණුව වටා අපි ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දැන් මේ විදිහට ව්‍යාප්ත කරනවා. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන යුගල් 5න් 3ක් අපි නයිට්‍රජන් වටා දැම්මා. දැන් මේ නයිට්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා ඉවරයි. එහෙනම් අපිට කාබන් වටා ඉලෙක්ට්‍රෝන හිඟයක් තියෙනවා නම් ඒක අපිට නයිට්‍රජන් වලින් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට ඉලෙක්ට්‍රෝන යුගල් 2 ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල් 2 ව්‍යාප්ත කරන්නේ මේ ඔක්සිජන් පරමාණුව වටා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත කළාට පස්සේ අපිට පේනවා කාබන් වටා තමයි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැත්තේ. දැන් එහෙනම් අපි කොහොමද මේ කාබන් වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් සම්පූර්ණ කරගන්නේ? මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය ඇඳීමේදී මේ සටහන් වල දැක්වෙන ආකාරයට අපිට මේ කාබන් වටා ඒක බන්ධනයකුයි ත්‍රිත්ව බන්ධනයකුයි සඳහන් කරන්න පුළුවන්. දැන් දෙවෙනි අවස්ථාවේදී කාබන් වටා දෙපැත්තෙන් ද්විත්ව බන්ධන දෙකක් දාගන්න පුළුවන්. තුන්වෙනි රූප සටහනේ කාබන් වටා නැවතත් ත්‍රිත්ව බන්ධනයක් සහ ඒක බන්ධනයක්. අපි එහෙම බන්ධන ස්ථානගත කරලා බලනවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය කාබන් වටා සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. එතකොට කලින් තිබ්බේ ඉලෙක්ට්‍රෝන යුගලයක් සහභාගී වෙන තනි බන්ධනයක් කාබන් හා නයිට්‍රජන් වටා. දැන් තවත් බන්ධන දෙකක් එකතු වුණා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඒ සඳහා වැවෙලා තියෙනවා. එහෙනම් ඊතුරු එකසර ඉලෙක්ට්‍රෝන යුගලය අපිට මෙහෙම දක්වන්න පුළුවන්. දැන් බලන්න ඔක්සිජන් වටා අර කලින් විදිහටම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක තියෙනවා. දැන් මේ විදිහට දැන් අපිට හැම පරමාණුවක් වටාම ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වුණාට පස්සේ අපි ලුයිස් ව්‍යුහයක් ඒ ව්‍යුහය ඇඳීමේ කාර්යය අවසන් කරන්න නම් ආරෝපණයක් තියෙනවද කියලා හොයනවා. මෙහෙමයි මේකේ ආරෝපණය හොයන්නේ. එතකොට නයිට්‍රජන් වටා ගත්තොත් 1 2 3 4 5. එතකොට නයිට්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එහෙනම් එතන ආරෝපණයක් නැහැ. කාබන් වටා ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒත් ආරෝපණයක් නැහැ. ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන 6යි. ආරෝපණයක් නැහැ. හයිඩ්‍රජන් වටා 1 ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එහෙනම් අපි මේ ඉදිරිපත් කරපු පළවෙනි ව්‍යුහයේ කිසිම ආරෝපණයක් නැහැ. එහෙනම් අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් දැන් මේ දැනටමත් අපි වඩාත් ස්ථායි ලුයිස් ව්‍යුහය ඇඳලා තියෙන්නේ. දැන් අපි අනිත් සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකෙත් ඉලෙක්ට්‍රෝන සහ ආරෝපණ සඳහන් කරමු. එතකොට නයිට්‍රජන් වටා දැන් තව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. ඔක්සිජන් වටා එක ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි එහෙමනම් මෙතන ඍණ ආරෝපණයක් පවතිනවා. කාබන් වටා ආරෝපණයක් නැහැ. ඔක්සිජන් වටා ධන ආරෝපණයක් තියෙනවා. එතකොට මුළු අණුවම ගත්තොත් උදාසීනයි. එතකොට ධන හා ඍණ දෙක අහෝසි වෙලා යනවා. එතකොට තුන්වෙනි අවස්ථාවේදීත් අපිට මේ ආකාරයට නයිට්‍රජන් වටා නැවතත් අර කිව්ව විදිහටම ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. දැන් ඔක්සිජන් වටා එක ඉලෙක්ට්‍රෝන යුගලයක්වත් නැහැ. දැන් අපිට එතනත් 1 2 3 4 5 6 7. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි හින්දා මෙතන ඍණ දෙකක ආරෝපණයක් පවතිනවා. කාබන් වටා ආරෝපණ නැහැ. ඔක්සිජන් වටා ධන දෙකක ආරෝපණයක් පවතිනවා. දැන් අපි ඇඳපු සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනෙන් අපි හොයාගන්න පුළුවන් පහසුවෙන්ම වඩාත් ස්ථායි ලුයිස් ව්‍යුහය මොකක්ද කියලා. ඒක තමයි මේ පළවෙනියෙන්ම ඇඳලා තියෙන්නේ අපේ වඩාත් ස්ථායි ලුයිස් ව්‍යුහය. දැන් මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳහම අනිවාර්යයෙන්ම මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අතර ද්විත්ව හිස් ඊතලයක් ඇඳිය යුතුමයි. ඒකෙන් තමයි කියන්නේ ඇඳපු අණුවේ සම්ප්‍රයුක්ත ව්‍යුහ බව. ඊළඟට අපේ දෙවෙනි ප්‍රශ්නයෙන් කියන්නේ එක් පරමාණුව වටා හැඩය ව්‍යුත්පන්න කරන්න කියන්නේ.
මේ ව්‍යුත්පන්න කිරීම කියන ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. එතකොට අපිට විභාගයේදී අපිට ලකුණු ලැබෙනවා මෙන්න මේ අංක 1 2 3 4 කියන පිළිවෙලට හැඩය ව්‍යුත්පන්න කරොත් අපිට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. නැත්නම් අපිට ලැබෙන ලකුණු ටික අඩු වෙනවා. එහෙමනම් අපි මේ හැඩය ව්‍යුත්පන්න කරන්න භාවිතා කරන්නේ වඩාත් ස්ථායි ලුයිස් ව්‍යුහය. දැන් අපි වඩාත් ස්ථායි ලුයිස් ව්‍යුහය හඳුනාගත්තා. දැන් අපි බලමු මේ ඔක්සිජන් පරමාණුව වටා හා කාබන් පරමාණුව වටා හැඩය ව්‍යුත්පන්න කරන්නේ කොහොමද කියලා. එතකොට විභාගයේදී අනවශ්‍ය කරුණු ලියලා වැඩක් නැහැ. අපි මේ වගන්ති 4 අණුවම තමයි උත්තරේ ගොඩනගා ගන්න වෙන්නේ. දැන් මේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න ඔක්සිජන් පරමාණුව වටා. එතකොට ඔක්සිජන් පරමාණුව වටා ලුයිස් ව්‍යුහයේ අණුව අපිට පේනවා සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් පවතිනවා. ඒ අතිරිනුත් අපි මෙතන VSEPR කියලා කියනවා valence shell electron pair repulsion කියලා මේ ඉලෙක්ට්‍රෝන ටික ගණනය කරන්න අපි මේ භාවිතා කරන්නේ සිග්මා බන්ධන වලට සහභාගී වෙච්ච ඉලෙක්ට්‍රෝන යුගල් ගානයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගානයි. එතකොට මෙතනදී අපි සිග්මා බන්ධන තියෙනවා දෙකක්, එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. ඒකෙත් එකතුව 4යි. දැන් මේ ඔක්සිජන් පරමාණුවට අපිට පැහැදිලි අපේ ලුයිස් ව්‍යුහයට අනුව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතිනවා. දැන් එහෙනම් මේ විකර්ෂණ ඒකක 4ක් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතින අවස්ථාවේදී චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියක් පවතිනවා. ඒ චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තිබුණට මෙතන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතින හින්දා මේ හැඩය අපිට හඳුනා ගන්න පුළුවන් කෝණික හැඩයක්. එතකොට අපි දැන් කාබන් පරමාණුව වටත් ඒ ආකාරයටම අපිට සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 4යි. නමුත් මෙතන පේනවා මේ ත්‍රිත්ව බන්ධනයක් සමන්විත වෙලා තියෙන්නේ සිග්මා බන්ධනයක් සහ ෆයි බන්ධන දෙකකින්. මෙතනිනුත් තියෙන්නේ මේ සිග්මා බන්ධනයක්. එහෙනම් අපිට සිග්මා බන්ධන හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකතුව තමයි මෙතන දක්වන්න තියෙන්නේ. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. එහෙනම් අපිට මෙතන තියෙන්නේ දෙකයි. බන්ධන අවස්ථා දෙකයි. ඊළඟට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න මෙතන බිඳුවයි. එතකොට විකර්ෂණ ඒකක දෙකක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියයි දෙකම සමාන වෙනවා. ඒ කියන්නේ රේඛීයයි. හොඳයි අපි ඊළඟ ගැටලුවට යමු. අපි බලමු දැන් ඉස්සෙල්ලා ඇඳපු ලුයිස් ව්‍යුහයට අදාළව අපි මේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර, කාබන් හා නයිට්‍රජන් අතර පවතින්නේ මොන වගේ කාක්ෂිකද කියලා. ඊට කලින් අපි දැනගන්න ඕනේ මේ එක් එක් පරමාණුවේ අපිට මෙතන දීලා තියෙන හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන් එක් එක් පරමාණුවේ මුහුම්කරණය මොකක්ද කියන එක. දැන් මම කලින් පාඩමේදීත් සඳහන් කළා මුහුම්කරණය කොහොමද හොයන්නේ කියන. ඒකට අපි බලන්න ඕනේ ඒත් සිග්මා බන්ධන සංඛ්‍යාව සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. ඒකේ අයික්‍ය 4 නම් අපිට පේනවා මෙතන S1යි P3යි ඔක්කොම 4යි. එහෙමනම් අපිට මෙතන sp3 මුහුම්කරණයක් තමයි ඔක්සිජන් පරමාණුවට පවතින්නේ. ඒ අනුව කාබන් වලට sp මුහුම්කරණයක් තියෙනවා. නයිට්‍රජන් පරමාණුවටත් sp මුහුම්කරණයක් තියෙනවා. එහෙනම් අපි මේ බන්ධන සෑදීමට සහභාගී වෙන කාක්ෂික මොනවද? සිග්මා බන්ධනය අපි මොකද මෙතන ත්‍රිත්ව බන්ධන අවස්ථාවකුත් තියෙන හින්දා අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ සිග්මා බන්ධන හදන්න සහභාගී වෙන කාක්ෂික. එතකොට හයිඩ්‍රජන් වල තියෙන්නේ S කාක්ෂිකයක්. S කියලා විතරක් අපිට ලියන්න බෑ. අපි ක්වොන්ටම් අංකයත් එක්ක ලියන්න ඕනේ 1S.
එතකොට මේ කාක්ෂික වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි පරමාණුක කාක්ෂික. අනිත් ඒවා තමයි මුහුම් කාක්ෂික. එහෙනම් මේ හයිඩ්‍රජන් වල තියෙන්නේ පරමාණුක කාක්ෂිකයක්. අපිට මෙතන පරමාණුක කාක්ෂික කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔක්සිජන් වල අපි හඳුනාගත්ත sp3 මුහුම්කරණය තියෙන්නේ. එහෙනම් එතන තියෙන්නේ sp3 මුහුම් කාක්ෂිකයක්. ඒ වගේම අපිට කාබන් හා නයිට්‍රජන් අතරත් ඒ ආකාරයටම සහභාගී වෙන බන්ධන හදන්න සහභාගී වෙන කාක්ෂික හඳුනා ගන්න පුළුවන්. sp ඒ දෙකම මුහුම් කාක්ෂික. ඒ ආකාරයට අපි ඒ ප්‍රශ්නෙටත් පහසුවෙන්ම C කොටසේ ප්‍රශ්නයටත් පිළිතුරු සකස් කරගත්තා. දැන් ඒ ප්‍රශ්නයටම අදාළව දීලා තියෙනවා අණුවේ දල සටහනක් කොහොමද ගොඩනගා ගන්න කියලා. අපි මේ ඇඳපු හැමතිස්සෙම අපි පාවිච්චි කරන්නේ මේ ඇඳපු ස්ථායි ලුයිස් ව්‍යුහය. ඒ ස්ථායි ලුයිස් ව්‍යුහය දිහා බලලා අපිට ඕනම මධ්‍ය පරමාණුවක් පාවිච්චි කරලා අපිට සටහන අඳින්න පුළුවන්. දැන් අපි ඔක්සිජන් ගමු. මෙන්න ඔක්සිජන් පරමාණුව තියෙනවා. ඒකේ බන්ධන දෙකයි, එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. එහෙනම් බන්ධන දෙක මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණුව මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා. මේ ඔක්සිජන් වලට බැඳිච්ච කාබන් එක තියෙනවා. කාබන් හා නයිට්‍රජන් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒක රේඛීයයි. එතකොට මේ වගේ අපිට දල සටහනක් අඳින්න පුළුවන්. ඒකෙදිත් අර ඉතුරු එකසර ඉලෙක්ට්‍රෝන යුගලය නයිට්‍රජන් වටා තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය දාන්න පුළුවන්. ඊළඟට මේ වගේ දල සටහනක් ඇඳහම අපෙන් අපේක්ෂා කරනවා මේ බන්ධන කෝණය හරියටම අංශක වලින් දක්වන්න කියලා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීයයි. චතුස්තලීය ආකාරයක් නම් මේ කෝණය අංශක 109.5ක් වෙනවා. නමුත් මෙතන චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියට සම්බන්ධ වෙලා තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණය ටිකක් වැඩි. ඒ හින්දා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණයට වඩා වැඩි හින්දා මේ කෝණය අංශක 109.5ට වඩා ටිකක් අඩු වෙනවා. එතකොට අපිට මේක අංශක වලින්ම දක්වන්න කියන හින්දා අපිට දල වශයෙන් අංශක 107ක් 108ක් ලියන්න පුළුවන්. ඒකම අපි මෙන්න මෙතන බන්ධන කෝණය අංශක 180යි. ඔය බන්ධන කෝණ සඳහන් කළාට පස්සේ තමයි අපේ මේ දල සටහන සම්පූර්ණ සටහනක් වෙන්නේ. එතකොට අපිට කිව්වොත් මේකේ සිග්මා බන්ධන, ෆයි බන්ධන සඳහන් කරන්න කියලා අපිට පේනවා මේවා සිග්මා බන්ධන. මේ දෙක ෆයි බන්ධන. ඉතින් මේ ආකාරයට අපිට දල සටහන සම්පූර්ණ කරන්න පුළුවන්. හොඳයි අපි දැන් දෙවෙනි ප්‍රශ්නයට යමු. දැන් මේ දීලා තියෙනවා N2O3 අණුව සෑදෙන ආකාරය ප්‍රශ්නයේම සමීකරණයකින් දීලා තියෙනවා. දැන් මේ උදාහරණයෙන් අපි ඉගෙන ගමු තවත් ආකාරයට. අර කලින් ප්‍රශ්නේ සඳහන් කළා වගේ ඉලෙක්ට්‍රෝන ටික ගණනය කිරීමකින් තොරව වුණත් අපිට මෙතෙන්දී මේ NO හා NO2 අතර ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලය සඳහා ලුයිස් ව්‍යුහය ගොඩනගා ගන්න. හොඳයි අපි බලමු. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ NO අණුව සඳහා ලුයිස් ව්‍යුහය. ඊට පස්සේ ඇඳලා තියෙනවා NO2 අණුව සඳහා ලුයිස් ව්‍යුහය. දැන් මේක මූලික ලුයිස් ව්‍යුහය ඇඳීමේ නීති රීති වලින් අඳින්න පුළුවන්. මෙහෙම ඇඳගත්තට පස්සේ අපිට පේනවා මේ නයිට්‍රජන් පරමාණු දෙක මත තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ තනි ඉලෙක්ට්‍රෝනය අපි හඳුන්වනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක්. ඒ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන දෙක එකතු වෙලා බන්ධනයක් හැදුනොත් මේ තියෙන්නේ N2O3 අණුවේ ලුයිස් ව්‍යුහය තමයි.
දැන් අපිට කිසිම ගැටලුවක් නැතුව ඒ ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට තනි ඉරකින් යා කරලා මේ ලුයිස් ව්‍යුහය ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි අපි බලමු මේ ලුයිස් ව්‍යුහය ඇඳහම කොහොමද වෙන්නේ කියලා. එතකොට අපිට මේ ලුයිස් ව්‍යුහය තමයි ඇඳලා තියෙන්නේ. දැන් එතනත් මේ අවස්ථාවේදීත් අපිට N1 N2 පරමාණු වටා අපිට හැඩය ව්‍යුත්පන්න කරගන්න තියෙනවා. අපි නැවතත් ඒ අභ්‍යාසයට පිවිසෙමු. එතකොට සංයුතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් ගාන මේ N1 පරමාණුවේ තියෙනවා 1 2 3 4ක්. ඔක්කොම 4ක් තියෙනවා. ඒකෙන් අපි සිග්මා බන්ධන හා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන්නේ 3යි. එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. එතකොට 3ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය අපි තලීය ත්‍රිකෝණාකාර කියනවා. එතකොට 3න් එකක්. එතකොට මේක අපිට මේ තලීය ත්‍රිකෝණාකාර කියලා අඳුර ගන්න පුළුවන් දැන්. එතකොට තලීය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියකින් එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන හින්දා නැවතත් හැඩය කෝණික හැඩයක් ගන්නවා. එතකොට N2 පරමාණුව වටත් අපිට ඒ ආකාරයටම හැඩය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. එතකොට එතන N2 පරමාණුව වටත් සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. ඊළඟට VSEPR යුගලුත් තියෙනවා 1 2 3යි. නමුත් එතන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පවතින්නේ නැහැ. එහෙනම් දැන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පවතින්නේ නැති අවස්ථාවක අපිට හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතියයි දෙකම එකයි. ඒක තලීය ත්‍රිකෝණාකාර කියලා හඳුනන්න පුළුවන්. ඊළඟට මෙතන තවත් ප්‍රශ්නයක් අහනවා. මේ ලුයිස් ව්‍යුහයක් ඇසුරෙන් ඔක්සිකරණ අංක ඉදිරිපත් කරන්න කියලා. දැන් අපිට ඕනේ N1 පරමාණුව වටා හා N2 පරමාණුව වටා බන්ධන ටික සැලකිල්ලට අරගෙන ඔක්සිකරණ අංකය හොයාගන්න. එතකොට මේ නයිට්‍රජන් හා නයිට්‍රජන් අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ. අපි එහෙනම් මේ N1 පරමාණුවේ ඔක්සිකරණ අංකය හොයන්න නම් අපි මේ බැඳිච්ච ඔක්සිජන් පරමාණුවත් එක්ක බලනකොට ඔක්සිජන් වඩාත් විද්‍යුත් ඍණයි. එහෙමනම් ඒ එක බන්ධනයකින් මේකට ඍණ එකක ආරෝපණයක් දෙනවා, මේකට ධන එකක ආරෝපණයක් දෙනවා. ඒ වගේම දෙවෙනි බන්ධනය සඳහා ඍණ 1යි ධන 1යි. දැන් ඔක්කොම නයිට්‍රජන් වල ආරෝපණය ධන 2යි. ඒකට පහසුවෙන්ම ඔක්සිකරණ අංකය N1 පරමාණුවේ ඔක්සිකරණ අංකය ධන 2 කියලා හඳුනා ගන්නවා. එතකොට මේ ක්‍රමයෙන් අපිට N2 පරමාණුවෙත් ඔක්සිකරණ අංකය එතකොට අපිට කෙලින්ම මේ බන්ධන දෙකක් නම් මෙතන ඍණ 2යි මෙතන ධන 2 දාන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔක්සිජන් වලට මෙතන ඍණ 1යි මෙතන ධන 1යි. එතකොට මේ ඇඳපු රූප සටහනේ ලුයිස් ව්‍යුහේ අපිට පේනවා මෙතන ආරෝපණයක් අඩු වෙලා තියෙනවා, මෙතනත් තව ධන ආරෝපණයක් තියෙනවා. එතකොට ඔක්කොම ධන ටික එකතු කරාම ධන 4යි. එතකොට දැන් අපි N1 පරමාණුවේ N2 පරමාණුවේ ඔක්සිකරණ අංක නිර්ණය කළා. දැන් මේ තුන්වෙනි ප්‍රශ්නයට අපි පිවිසෙමු. ඒ තුන්වෙනි ප්‍රශ්නේට අදාළව ලුයිස් ව්‍යුහය දීලා තියෙනවා. එහෙනම් අහන්නේ එක් කාබන් පරමාණුව 1 2 කියලා නම් කරලා තියෙනවා. ඔක්සිජන් පරමාණු 1 2 කියලා නම් කරලා තියෙනවා. එහෙමනම් තවත් නයිට්‍රජන් පරමාණුවක් තියෙනවා. එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නේදී මුහුම්කරණය සඳහන් කරන්නයි. එහෙමනම් මුහුම්කරණය නිර්ණය කරන්න නම් අපි දැනගන්න ඕනේ සිග්මා බන්ධන සංඛ්‍යාව සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන.
මේක ගණනය කරාම අපිට මුහුම්කරණය සොයා ගන්න පුළුවන්. එතකොට C1 පරමාණුව පැහැදිලි සිග්මා බන්ධන 4ක් තියෙන්නේ. 4 නම් මෙතන මුහුම්කරණය sp3. එතකොට C2 පරමාණුව තියෙනවා. C2 පරමාණුව වටා සිග්මා බන්ධනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වල එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. සිග්මා බන්ධන 3ක් තියෙන්නේ. එහෙමනම් මුහුම්කරණය sp2. O1 කියන පරමාණුව වටා සිග්මා බන්ධන 2යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි තියෙන්නේ. ඔක්කොගෙම එකතුව 4යි. එහෙනම් මුහුම්කරණය sp3. ඔක්සිජන් 2 කියලා සඳහන් වෙලා තියෙන පරමාණුවෙත් ඒ විදිහමයි පවතින්නේ. sp3 මුහුම් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට නයිට්‍රජන් පරමාණුව වටත් සිග්මා බන්ධන 3යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. එහෙනම් අපිට මේ හඳුනා ගන්න පුළුවන් sp2 කියලා. හොඳයි, මේ ප්‍රශ්නයට අදාළව තවත් D කොටසක් තියෙනවා. ඒකෙන් අපේ බලාපොරොත්තු වෙන්නේ අණුවේ දල සැකැස්ම. අපි අර පරමාණු කිහිපයක් තියෙන අණුවක දල සැකැස්ම ඉදිරිපත් කළා. ඇත්තටම මේ දල සැකැස්ම ඉතාමත් වැදගත් වෙනවා. මේ පරමාණු ඇත්තටම පවතින්නේ කොයි දිශානතියකින්ද කියලා නිර්ණය කරගන්න. මේ දීලා තියෙන ව්‍යුහයට අදාළව අපිට ඕන තැනකින් මේ පරමාණු පිහිටන විදිහෙන් එක තැනකින් අපිට මේ ව්‍යුහය අඳින්න පුළුවන්. අපි මේ කාබන් පරමාණුවට ද්විත්ව බන්ධනයෙන් ඔක්සිජන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කාබන් පරමාණුව වටා තියෙන්නේ තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක්. තලීය ත්‍රිකෝණාකාරයි එතන හැඩය. මෙතනට සම්බන්ධ වෙන කාබන් පරමාණු වටා බන්ධන 4ක් තියෙනවා. ඒ කියන්නේ චතුස්තලීය ව්‍යුහයක්. ඒවට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ ද්විත්ව බන්ධනයේ සහිත කාබන් පරමාණුවට ඊළඟට සම්බන්ධ වෙලා තියෙන්නේ ඔක්සිජන් පරමාණුව. ඒ ඔක්සිජන් පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. එහෙනම් තවත් බන්ධනයකින් තවත් ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. එතනත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක දැම්මහම අපිට ඊළඟට ඔක්සිජන් හා නයිට්‍රජන් අතර බන්ධනය මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. දැන් නයිට්‍රජන් වටා තියෙන්නේ තලීය ත්‍රිකෝණාකාර හැඩයක්. එහෙමනම් අපිට මේ තලීය ත්‍රිකෝණාකාර හැඩය මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ දල සැකිල්ලේදී අපි හරියටම අර ලුයිස් ව්‍යුහය ඇඳා වගේම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දැමීම බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට බොහොම පහසුවෙන් මේ ඔක්සිජන් වටා තියෙන ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සඳහන් කරගන්න පුළුවන්. එතකොට මෙතනත් අපි බන්ධන කෝණත් ලියා ගන්න ඕනේ. එතකොට මේක කාබන් වටා තියෙන චතුස්තලීය හැඩයක්. ඒකින්ද බන්ධන කෝණය 109.5යි. මොකද විභාගයේදී අපිට අනිවාර්යයෙන්ම මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. මෙතන තියෙන්නේ මේ කාබන් ද්විත්ව බන්ධනයේ වටා තියෙන්නේ තලීය ත්‍රිකෝණාකාර හැඩයක්. ඒ හින්දා එතන බන්ධන කෝණය අංශක 120යි. එතකොට අවශ්‍ය අවස්ථාවල මේ හැම බන්ධන කෝණයක්ම ලියන්න අඳින්න පුළුවන්. ඒ ඔක්කොම 120යි. එතකොට මේ ඔක්සිජන් පරමාණු දෙක වටාම තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය පවතින්නේ චතුස්තලීය. එතකොට හැඩය කෝණික වෙලා තියෙනවා. මොකද මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණයේ හින්දා දැන් කෝණික හැඩයක් අරන් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් චතුස්තලීය ව්‍යුහයක 109.5යි. ඒකින්ද අපිට මේ දල වශයෙන් 107ක් 108ක් මේ බන්ධන කෝණයක් දක්වන්න පුළුවන්. මෙතන තියෙන තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක්. ඒක අපි දන්නවා අංශක 120යි. මේ ආකාරයට අපිට මේ දල සටහන නිමා කරන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නයට පිවිසෙමු. එතකොට මේ තියෙන්නේ මීතයිල් අයිසොසයනේට් අණුව. මේ අණුවේ සැකිල්ල දීලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ මීතයිල් අයිසොසයනේට් සංයෝගය ප්‍රකාශ රසායනික දූමිකාව සඳහා බලපානවා. දැන් අණුවේ සැකිල්ල දීලා තියෙනවා. මෙතන ගණනය කිරීම කියලා තියෙනවා. කාබන් වල තමයි මේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් ගාන ගණනය කරලා තියෙනවා. මුලින්ම ගණනය කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ගාන කාබන් වල 4යි.
හයිඩ්‍රජන් පරමාණු 3ක් හින්දා එක බැගින් 3යි, නයිට්‍රජන් වල 5යි, නැවතත් කාබන් වල 4යි, ඔක්සිජන් වල 6යි. ඓක්‍ය 22යි. එතනින් දැන්ටමත් තියෙනවා බන්ධන 6ක් තියෙනවා. බන්ධන 6ක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 12ක්. ඒ 12 අඩු කරාම අපිට ඉලෙක්ට්‍රෝන 10ක් ලැබිලා තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 10 යුගල් බවට පරිවර්තනය කරලා තියෙනවා. එතකොට අපිට මේ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් ව්‍යාප්ත කරන්න තියෙනවා. දැන් අපි මේ පරමාණු වටා මේ ඉලෙක්ට්‍රෝන යුගල් 5 ව්‍යාප්ත කරමු. ඉස්සෙල්ලා කිව්වා වගේම අග්‍රස්ත පරමාණු වලට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට දාන්න ඕනේ. එතකොට කාබන් වල මොනවා හරි අඩුවක් තියෙනවා නම් එහා පැත්තෙන් ගන්න පුළුවන්. එහෙනම් අපේ ඉලෙක්ට්‍රෝන යුගල් 5න් ඉතුරු දෙක අපිට මේ නයිට්‍රජන් පරමාණු වටා දාන්න පුළුවන්. දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ කාබන් පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න පුළුවන් අපිට මෙතන කාබන් වටා ද්විත්ව බන්ධන දෙකක් දාන්න පුළුවන්. නැත්නම් මෙතන ත්‍රිත්ව බන්ධනයක් සහ ඒක බන්ධනයක් තියන්න පුළුවන්. මෙතන ඒක බන්ධනයක් සහ ත්‍රිත්ව බන්ධනයක් ඇතුළත් කළොත් අපිට කාබන් වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයත් සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන ටික මේ මෙතන බන්ධනය ගත්තේ නයිට්‍රජන් වල එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් භාවිතා වුණා. එහෙනම් එකක් ඉතුරුයි. මෙතන ඔක්සිජන් වටත් දැන් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. එතකොට මේ ආකාරයට අපිට පළවෙනි ව්‍යුහය සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම පරමාණු වට කිසිම ආරෝපණයක් නැහැ. ඒ ආරෝපණයක් නැති හින්දා මේ ව්‍යුහය අපිට හඳුනා ගන්න පුළුවන් වඩාත් ස්ථායි ලුයිස් ව්‍යුහය කියලා. එතකොට දෙවෙනි අවස්ථාව බලමු. අපි ඉතුරු එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේ ආකාරයට දක්වන්න පුළුවන්. එතකොට නයිට්‍රජන් වටා දැන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකම බන්ධන සාධන්න සහභාගී වෙලා තියෙන්නේ. දැන් ඒ ව්‍යුහය ගත්තාම ඒකේ මේ නයිට්‍රජන් වටා මෙතන 4යි. එහෙනම් මෙතන ධනාරෝපණයක් පවතිනවා. මෙතන ඔක්සිජන් වටා 7ක් තියෙනවා. එතන ඍණාරෝපණයක් පවතිනවා. එතකොට තුන්වෙනි අවස්ථාවේ මේ ඔක්සිජන් වටා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් 3න් දෙකක්ම බන්ධන සදන්න සහභාගී වෙලා තියෙනවා. එක ඉලෙක්ට්‍රෝන යුගලයයි තියෙන්නේ. නයිට්‍රජන් වටා තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ඒ විදිහටම තියෙනවා. එතකොට මේ තුන්වෙනි ව්‍යුහයේත් අපිට මේ ආරෝපණ ව්‍යාප්ත කරන්න පුළුවන්. ඍණාරෝපණයක් හා ධන ආරෝපණයක් වශයෙන්. එතකොට මේ අනිත් ව්‍යුහ දෙකේම ආරෝපණය ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙනම් මේ පළවෙනි ව්‍යුහයට සාපේක්ෂව ඒවා අපිට අස්ථායි ව්‍යුහ කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් මේක තමයි අපේ ස්ථායි ව්‍යුහය වෙන්නේ. ඒකම අපි හැම අවස්ථාවේදීම මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳහම මේවා අතර ද්විත්ව හිස් ඊතලයක් අඳින්න ඕනේ. මේවා එක පෙළටත් අඳින්න පුළුවන්. හොඳයි අපිට ඊළඟට N2O අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලියුස් ව්‍යුහයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හා ස්ථායීතාව සංසන්දනය කිරීමේ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. මේ ගණනය කිරීම ඒ ආකාරයටම සිදු කරගන්න පුළුවන් අපිට. පරමාණු 3යි තියෙන්නේ. මේ පරමාණු 3ට ඉලෙක්ට්‍රෝන සංජතා කවච ඉලෙක්ට්‍රෝන ගාන එකතු කළා. දෙවෙනි පියවර තමයි බන්ධන සඳහා සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන ගාන අඩු කරනවා. එතකොට අපිට මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් ව්‍යාප්ත කරලා මේ විදිහට ව්‍යාප්ත කිරීම සිදු කරලා තියෙනවා මෙතන. එහෙනම් අපි බලන්න ඕනේ මැද තියෙන නයිට්‍රජන් පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. ඒ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න නම් එක්කෝ අපිට මේ පළවෙනි ව්‍යුහයේ නයිට්‍රජන් හා නයිට්‍රජන් අතර ඒක බන්ධනය තියාගෙන නයිට්‍රජන් හා ඔක්සිජන් අතර ත්‍රිත්ව බන්ධනයක් දාන්න පුළුවන්. එතකොට ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම අපිට ස්ථානගත කරන්න පුළුවන්. මේ විදිහට ඇත්තටම පුරුදු වුණාම ඔයගලන්ට පුළුවන් පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ
සම්පූර්ණ ලකුණු බොහොම පහසුවෙන් ගන්න. දැන් අපි බලමු මේකේ ආරෝපණ තියෙන මෙතන ඔක්සිජන් වටා තියෙනවා 5ක්. ඒ හින්දා මෙතන ධන ආරෝපණයක් තියෙන්නේ. මෙතනත් තියෙනවා ඔක්සිජන් නයිට්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. එතනත් ධන ආරෝපණයක් තියෙන්නේ. මෙතන තියෙනවා 7ක් තියෙනවා. එතන ඍණ 2ක්. 5යි තියෙන්න ඕනේ. 2ක් වැඩි හින්දා ඍණ 2 ආරෝපණයක්. දැන් මේ ව්‍යුහය අපිට හඳුනා ගන්න පුළුවන් ඊටමත් අස්ථායි ව්‍යුහයක් කියලා. මොනවද තියෙන අස්ථායි ලක්ෂණ? ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ඒ වගේම සමාන ආරෝපණ එක ළඟ ව්‍යාබද පරමාණු වල තියෙනවා. ඒකම තවත් එකක් කියන්න පුළුවන් ඔක්සිජන් කියන්නේ වඩාත් විද්‍යුත් ඍණ පරමාණුවක්. ඒක වටා ධන ආරෝපණයක් පවතිනවා. ඒ ආකාරයටම අපි මෙතන දැන් ද්විත්ව බන්ධන දෙකක් ඇතුළත් කරගමු. ද්විත්ව බන්ධන දෙකක් නම් මෙතන ඉතුරු වෙලා තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. මෙතන ඉතුරු වෙනවා තවත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. නැවතත් අපි ආරෝපණ ව්‍යාප්ත කළාට මේ ආරෝපණය දාන විදිහ බලමු. 1 2 3 4 5 6. ඒ කියන්නේ මෙතන ඍණ ආරෝපණයක් පවතිනවා. මෙතන ධන ආරෝපණයක් පවතිනවා. මෙතන ආරෝපණයක් පවතින්නේ නැහැ. සම්පූර්ණ අණුව උදාසීන අණුවක්. හැබැයි එතනත් පරමාණු දෙකක පමණක් ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙනවා. වඩාත් විද්‍යුත් ඔක්සිජන් මත නම් ඍණ ආරෝපණයක් නැති වුණාට මෙතන නයිට්‍රජන් මත ධන ආරෝපණයක් තියෙනවා. අපි තුන්වෙනි රූප සටහනේ මේ නයිට්‍රජන් පරමාණු දෙක අතර ත්‍රිත්ව බන්ධනයක් දැම්මහම ඉතුරු වෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි. මෙතන ඔක්සිජන් වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතනත් අපි ආරෝපණයක් දැම්මොත් මෙතන ධන ආරෝපණයක්, මෙතන ඍණ ආරෝපණයක්. දැන් අපිට මේක හඳුනා ගන්න පුළුවන් අපිට වඩාත්ම අස්ථායි ව්‍යුහය. ඒකට හේතු දක්වන්නත් තියෙනවා. එකක් තමයි ආරෝපණ ව්‍යාප්තිය වැඩි, වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුව මත ධන ආරෝපණය පැවතීම හා එක ළඟ සමාන ආරෝපණ පැවතීම. දැන් අපි කොහොමද මෙන්න මේ ව්‍යුහ දෙකෙන් වඩාත් ස්ථායි ව්‍යුහය හඳුනාගන්නේ? දෙකේම තියෙන එක වගේ ලක්ෂණ. නමුත් අතන ඔක්සිජන් පරමාණුව මත ඍණ ආරෝපණය තියෙන මෙන්න මේ තුන්වෙනියට ඇඳපු ව්‍යුහය අපිට වඩාත් ස්ථායි ව්‍යුහය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේවා අතරත් අපි අනිවාර්යයෙන්ම ද්විත්ව හිස් සීතල ඇඳිය යුතුමයි. දැන් අපිට තියෙන්නේ CnO3+ කැටායනික ප්‍රභේදයේ ස්ථායි ලුයිස් ව්‍යුහය ගොඩනගන්න වෙනත් මාර්ගයක් මෙතන තියෙන්නේ. දැන් ඔක්සිජන් පරමාණු 1 2 3 කියලා ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. ඒකම කාබන් පරමාණුවක් තියෙනවා, නයිට්‍රජන් පරමාණුවක්. දැන් අපි බලමු අර දීලා තියෙන මුහුම් කරණය. දැන් කලින් ප්‍රශ්නයේදී අපි ලුයිස් ව්‍යුහයක් ඇසුරෙන් මුහුම් කරණය නිර්ණය කළා. දැන් තියෙන්නේ අපිට දත්තයක් වශයෙන් දීලා තියෙනවා මුහුම් කරණය. එහෙනම් අපි මේ මුහුම් කරණය ආශ්‍රයෙන් මේ ස්ථායි ලුයිස් ව්‍යුහය ගොඩනගා ගන්න බලමු. දැන් මේ ඔක්සිජන් වටා තියෙන sp මුහුම් කරණයක්. sp මුහුම් කරණයක් හැමතිස්සෙම ගොඩනැගෙන්නේ ත්‍රිත්ව බන්ධනයක් හරහා. අපිට ඔන්න ත්‍රිත්ව බන්ධනයක් දැම්මහම මේ ඔක්සිජන් වටා තියෙන sp මුහුම් කරණයක්. ඊට අමතරව මේ පැත්තෙන් තියෙන්න පුළුවන් බන්ධන නැහැ. තියෙන්න පුළුවන් එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් පමණයි. ඊළඟට ඔක්සිජන් 2 පරමාණු වටා තියෙන්නේ sp3 මුහුම් කරණයක්. එහෙනම් ඔක්සිජන් හා නයිට්‍රජන් අතර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඒක බන්ධනයක් පමණයි. ඊළඟට ඔක්සිජන් 3 කියන පරමාණුවේ sp2 මුහුම් කරණයක්. sp2 මුහුම් කරණයක් නම් එතන පවතින්නේ ද්විත්ව බන්ධනයක්. දැන් කාබන් පරමාණුව වටා දැන් අපිට ප්‍රතිඵලයේ වශයෙන්ම ලැබිලා තියෙනවා කාබන් පරමාණුව වටා sp මුහුම් කරණයක් තියෙන්නේ. නයිට්‍රජන් වටා sp2 මුහුම් කරණයක්. ඔබට පැහැදිලි ඇති කොහොමද අපි මේ ඔක්සිජන් වටා sp මුහුම් කරණයක් කියලා කියන්නේ? අනිවාර්යයෙන්ම අපි ත්‍රිත්ව බන්ධනයක් සඳහන් වෙන්න ඕනේ.
මේ කාබන් වටා බන්ධන අවස්ථා දෙකයි. සිග්මා බන්ධන දෙකක් පමණයි තියෙන්නේ. එහෙනම් sp. දැන් නයිට්‍රජන් වටා මේවා අපි හඳුනා ගන්න පුළුවන් මේක සිග්මා මේක ෆයි බන්ධන මේක සිග්මා. එතකොට කාබන් වටා සිග්මා බන්ධන දෙකයි. ඒ හින්දා ඒක sp මුහුම්කරණය. මේ නයිට්‍රජන් වටා සිග්මා බන්ධන 3ක් තියෙනවා. මේ ද්විත්ව බන්ධනයක් තියෙන අවස්ථාවක මේක ෆයි බන්ධනයක්. එතකොට සිග්මා බන්ධන 3ක් හින්දා එතන නයිට්‍රජන් වටා තියෙන sp2 මුහුම්කරණයක්. හොඳයි අපි බලමු මේකේ අනිත් ඉලෙක්ට්‍රෝන ඇතුළත් කරලා අඳින ලුයිස් ව්‍යුහය කොහොමද අඳින්නේ කියලා. දැන් මේ ඇඳලා තියෙන්නේ අපි ඒ සඳහන් කළ ආකාරයට ඉස්සෙල්ලා අපි මුහුම්කරණයේ ආශ්‍රයෙන් බන්ධන ටික තීරණය කළා. එතකොට වෙන අපි ගානක් හැදුවේ නැහැ. ඒ ගාන හදලා ගන්න එක ක්‍රමයක්. මේ වගේ දත්තයක් දුන්නාම අපිට පහසුවෙන් ලුයිස් ව්‍යුහයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් මේ ඔක්සිජන් වටා බන්ධන 3ක් තියෙන්නේ. ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. ඊට අනුරූපව මේ ඔක්සිජන් පරමාණුවේ මුහුම්කරණයේ sp1 නම් මේ ත්‍රිත්ව බන්ධනය හා මේ පැත්තෙන් වෙන බන්ධන හදන්න පරමාණු නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ ඉලෙක්ට්‍රෝන යුගලයක්. එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්. දැන් මෙතන ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එකක අඩුවක් තියෙන හින්දා ධන ආරෝපණය සඳහන් කරලා තියෙනවා. දැන් කාබන් වටා තියෙන ත්‍රිත්ව බන්ධනයක් හා එක බන්ධනයක් ඒත් sp මුහුම්කරණය. මේ නයිට්‍රජන් වටා බන්ධන 4ක් තියෙනවා. සිග්මා බන්ධන 3යි ෆයි බන්ධනයයි. ඒ බන්ධන 4න් බන්ධන අවස්ථා 3යි. ඒ හින්දා sp2 මුහුම්කරණය. ඒ වටා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ අඩුව හින්දා ධනාරෝපණය තියෙනවා. මෙතන නයිට්‍රජන් ඔක්සිජන් වලට බැඳිලා තියෙන්නේ. එතන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. මේ නයිට්‍රජන් හා ඔක්සිජන් තනි බන්ධනයකින් බැඳිලා මෙතන අපි ඉලෙක්ට්‍රෝන ගණනය කිරීමකින් ගන්න පුළුවන් ඍණාරෝපණයක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා ධනාරෝපණ දෙකක් තියෙනවා ඍණාරෝපණයක් තියෙනවා. එහෙමනම් මේ ධනාරෝපණයක් හා ඍණාරෝපණයක් අහෝසි වෙලා ගියාම පොදුවේ මේ ධනාරෝපණයක් ඉතුරු වෙනවා. ඒක තමයි CnO3+ කියලා හඳුන්වන්නේ කැටායනික ප්‍රභේදය. හොඳයි අපි තවත් ලුයිස් ව්‍යුහ ආශ්‍රිත ගැටලුවකට අවධානය යොමු කරමු. කලින් අපි ධනාරෝපිත කැටායනික ප්‍රභේදයක් කෙරෙහි අවධානය යොමු කළා. දැන් අපි ඍණාරෝපිත ප්‍රභේදයක කොහොමද ඉලෙක්ට්‍රෝන ගණනය කිරීම කරන්නේ කියලා බලමු. දැන් මේ වර්ණ වලින් දක්වලා තියෙනවා ඒ අදාළ පරමාණු වල සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගණනය කිරීම. එතකොට ඔක්සිජන් වල ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. එහෙනම් ඔක්සිජන් වටා සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට 6 3ෙන් වැඩි කරලා තියෙන්නේ. නයිට්‍රජන් පරමාණුව වටා සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ 5 2කින් වැඩි කරලා තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති සූත්‍රයේ දක්වලා තියෙනවා අයනේ ඍණ 2ක් කියලා. ඒ කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. එහෙනම් අපි ඒ ඉලෙක්ට්‍රෝන 2 මෙතනට එකතු කරන්න ඕනේ. එතකොට අපේ ඓක්‍ය 30යි දැන්ටමත් මේ බන්ධන 4ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 8ක් සහභාගී වෙනවා. ඒක අඩු කළා 2කින් බෙදලා අපිට ගන්න පුළුවන් අපි ව්‍යාප්ත කළ යුතු ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. මේ ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්ත කිරීම ආකාර දෙකකට ඔබට පේනවා ඇති. මේ එක ආකාරයක් මේ අනිත් ආකාරය. මොකද්ද තියෙන වෙනස? මුලින්ම අපි අර ඉලෙක්ට්‍රෝන යුගල් 11 අග්‍රස්ත පරමාණු දෙකට අෂ්ටකය සෑදෙන විදිහට දාලා ඊළඟට ඔක්සිජන් පරමාණුවකුයි නයිට්‍රජන් පරමාණු දෙකකුයි තියෙනවා. ඒ තුනෙනුත් අපි වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුව වටා තවත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඇතුළත් කළා. තව ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. ඒක අපි ආකාර දෙකකට මෙතන ඇතුළත් කරලා තියෙනවා. පළවෙනි ආකාරයේ අග්‍රස්ත පරමාණුවට අග්‍රස්ත නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දාලා ඊළඟට මධ්‍ය නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගලයක් දාලා ඒකම අනිත් පැත්තට අග්‍රස්ත ඔක්සිජන් පරමාණුවට යාබදව තියෙන නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල් එකක් දාලා මැද තියෙන නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල්
දෙකක් ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ අවස්ථාවල මෙන්න මේ මධ්‍ය නයිට්‍රජන් පරමාණුව මේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය නම් අග්‍රස්ත ඔක්සිජන් පරමාණුවට යාබද නයිට්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න ගත්ත උත්සාහයන් 3ක් තමයි මේ සටහන් වලින් දැක්වෙන්නේ. එතකොට මේවා සංප්‍රයුක්ත ව්‍යුහ. මේවා අතුරෙනුත් අපිට පේනවා මේ පළවෙනි ව්‍යුහයේ අග්‍රස්ත ඔක්සිජන් පරමාණු දෙක අසල තමයි අර ඍණ ආරෝපණ දෙක තියෙන්නේ.